මොඩල් කතා with Roseanne. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගැන තොරතුරු දැනගන්න අපි හැමෝම කැමතියි. ලංකාවේ ඒ වගේම ලෝකේ වටා තියෙන ෆැෂන් නිවුස් දැනගන්න අපි හරිම උනන්දුවෙන් ඉන්නේ. ඒ වගේම තමයි ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්නත් අපි ගොඩක් උනන්දුයි. ට්‍රික්ස්, ටෙක්නික්ස්, ස්ටයිල්ස්, මෙතඩ්ස්, ටිප්ස් ඒ හැම දෙයක්ම දැනගන්න අපි ආසාවෙන් ඉන්නවා. මොඩල් කතා තුලින් ඒ හැම දෙයක්ම මම ඔබ වෙත ගෙන එනවා. ඉතින් අද එපිසෝඩ් එකේ මොඩල් ටොක් කියන ඒ ෆස්ට් සෙග්මන්ට් එකෙන් අපිට හම්බ වෙන්නේ ලංකාවේ ඉන්න කැට්වොක් ප්‍රවීණම නිරූපිකාවක්. ඒ තමයි ජයමාලි. ෂේප් ස්කේල් සෙග්මන්ට් එකෙන් අපි කියලා දෙන්නේ හැඩට අපි කොහොමද ඉන්නේ කියලා. ඉතින් ෂේප් ස්කේල් සෙග්මන්ට් එකෙන් අද මම ඔබට ගෙන එන්නේ ටීම් ඕවර්. ඒ වගේම තමයි බ්ලෂ් රෂ් with ග්ලෝ කියන සෙග්මන්ට් එකෙන් හසිනි ගුණසේකර මේකප් ටිප්ස් ගැන දැනුවත් කිරීමක් කරයි. ගයිඩින් ගුරු කියලා කියන්නේ දැන් හැමෝම දන්නවා ටෙක්නික්ස් ගැන කියලා දෙන සෙග්මන්ට් එකක් කියලා. බ්‍රයන් කෝකෝවන් කියලා දෙයි ඕගලන්ට ඉදිරියට නිරූපිකාවක් ශාස්ත්‍රයේ රැඳෙන්නේ කොහොමද කියලා. අද තවත් අලුත් සෙග්මන්ට් එකක් එකතු කරනවා. ෂෝ ස්ටොපර්. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට පුරුදු නමක්. ලෝක වටේ තියෙන ෆැෂන් නිවුස් ගැන මම ඔයගලම දැනුවත් කරනවා. එහෙනම් බලමු අද එපිසෝඩ් එක. මොඩල් ටෝක් වලින් ජයමාලි තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් රෑම්ප් ෂෝ එකක් ගැන කතා කරොත් ජයමාලි නැති රෑම්ප් ෂෝ එකක් මම හිතන්නේ මෑත කාලේ තිබුණේම නැත්තරම්. මොකද රෑම්පින් ගැන කතා කරොත් ජයමාලි තරම් හොඳ මොඩල් කෙනෙක් මම නම් දැකලා නැහැ. ඉතින් ජයමාලි අපි කතා කරමු මොඩලින් ඉන්ඩස්ට්‍රි එක ගැන. කොහොමද දැන් අලුතෙන් එන කෙනෙක් ඉක්මනින්ම මොඩල් කෙනෙක් වෙන්නේ? නැත්නම් මොකක්ද තියෙන කෙටිම පාර? ඇත්තටම කිව්වොත් මොඩල් කරන්න එන අලුතෙන් එන කෙනෙක්ට හිතුවොත් මම ඉක්මනට මොඩල් කෙනෙක් වෙන්න ඕනේ, ඉක්මනට මේ හැමදේම කරන්න ඕනේ කියලා මං හිතන්නේ අර ඉක්මන් කියන දේ ගොඩක් සාර්ථක හිතන ක්‍රමයක් කියලා. ඇත්තටම අලුතෙන් එන අයට මට කියන්න තියෙන්නේ හරියම උගන්නන කෙනෙක් ළඟට, ඒ කියන්නේ ක්ලාස් කරන කෙනෙක් ළඟට, කියන්නේ ඇකඩමි එකක් තියෙන කෙනෙක් ළඟට ඕන තරම් අපිට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම බලන්න පුළුවන් මොනවද මොඩලින් ක්ලාසස් තියෙන්නේ. ඒ වගේ ගුරුවරයෙක් යටතේ එහෙම හරියට ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඕන තරම් ලංකාවේ ක්ලාසස් තියෙනවා. ඉතින් උදාහරණ වශයෙන් ගත්තොත් බ්‍රයන් කොකෝවන්ගේ ක්ලාස් එක, සමීර අයියා ක්ලාස් කරනවා, ෂූලකි ක්ලාසස් කරනවා. ඉතින් ඒ වගේ ඊට අමතරව ක්ලාසස් වලට අමතරව එක එක කොරියෝග්‍රාෆර්ස්ට ඒගොල්ලන් පෞද්ගලිකව පවත්වගෙන යනවා පුහුණු වීම. ඉතින් ඒ වගේ තැන් දෙක තුනක් ඒගොල්ලන්ට හොයලා බලලා ඇත්තටම ඒවට සම්බන්ධ වුණොත් මොඩල් ෆීල්ඩ් එකට එන්න ගොඩක්ම ලේසි ක්‍රමය ඒක. ඊට අමතරව ගොඩක් අය හිතනවානේ සෝෂල් මීඩියා වලට ෆොටෝ ෂූට් එකක් කරලා දැම්මහම සෙමි නියුඩ් එකක් කරලා දැම්මහම ඕන තරම් ප්‍රසිද්ධ වෙලා චාන්සස් හම්බෙනවා කියලා. ඇත්තටම ඒ මතය හරිම වැරදි මතයක්. මොකද මම පෞද්ගලිකව 2011 පටන් ගත්තේ Z Images ක්ලාස් එකෙන්. ඉතින් ඒ ක්ලාස් එකෙන් ඉගෙන ගත්ත දේවල් අදටත් අපි තාමත් ඉගෙන ගන්න. කියන්නේ ෆොටෝ ෂූට් එකක් කරන්න කලින් අපි ප්‍රිපෙයාර් වෙනවා. ඒ වගේ දේවල් ඇත්තටම කිව්වොත් මේ කාගේ ළඟවත් ගිහින් ඉගෙන ගත්තත් ඒවා අපි පෞද්ගලිකව අපි අධ්‍යයනයක් කරන්න ඕනේ. අද ෆීමේල් මොඩල් කෙනෙක් කිව්වහම රෙපියුටේෂන් එක ගැන පොඩි චකිතයක් තියෙනවා. ගොඩක් අය කැමති නැහැ මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්න. ජයමාලි මොකද ඒ ගැන හිතන්නේ? දැන් තියෙන මතය ගොඩක් දුරට මේ ඇත්තටම කිව්වොත් හරිම දුකයි. මොඩල් කෙනෙක් කිව්ව ගමන් හැමෝම හිතන්නේ මෙයා නරක කෙනෙක්, මෙයා සල්ලි වලට යන කෙනෙක්. අර ඒ ඇත්තටම එහෙම මතයක් තියෙනවා ලංකාවේ. ඒ මතය ඇති කරලා තියෙන්නම මේ අපේ ෆීල්ඩ් එකේ ඉන්නම අය. ඉතින් ඒකට මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඉතින් තමන් දන්නවා කවුද මොනවාද කරේ කියන එක. ඉතින් මම දකින විදියට දැන් සෝෂල් මීඩියා වල ගොඩක් දැන් YouTube වල channels වල ඉන්වයිට් කරන මොඩල්ට කතා කරන්න මේ විදියට. ඉතින් එයාගෙන් ආව ගමන් අහනවා මේ මොඩල් කෙනෙක් කියන්නේ සල්ලි වලට යන කෙනෙක්ද? මේ ඩීල් යන කෙනෙක්ද? ඉතින් ඒ වගේ නරක විදියට මොඩල් කෙනෙක්ව මේ අර
මොකද කියන්නේ ඉන්ට්‍රොඩියුස් වෙලා දෙනවා. අනුන්ලා දෙනවා. ඉතින් ඇත්තටම ඒක හරිම වැරදි මතයක්. මොඩල් කෙනෙක් කියලා කිව්වහම අඳින්න ඕනේ. ෆැෂන් ෂෝ එකකට අපි ඇඟ පේන්න අඳින්න ඕනේ. හැබැයි අපි ෂෝ එක කරා අපි බෑක් ස්ටේජ් එකට ගියාම අපි සාමාන්‍ය කෙනෙක්. ඉතින් බෑක් ස්ටේජ් එකෙන් පස්සේ අපි සාමාන්‍ය කෙනෙක් අපි ගෙදර යනවා. ඉතින් මිනිස්සු හිතන්නේ මේ රෑම්ප් එකක ඇඟ පේන්නේ ඇඳ පළියට, ෆොටෝ ෂූට් එකක ඇඟ පේන්නේ ඇඳ පළියට මිනිස්සු හිතන්නේ මෙයා මෙහෙම කෙනෙක්. ඉතින් ඒ වගේම සෝෂල් මීඩියා වලින් දැනගන්නත් ඕනේ මේ හැම කරන මොඩල්ම මෙයා මොඩල් මම මොඩල් කියලා කරන හැම කෙනාම වැරදි කෙනෙක් වෙන්නෙත් නැහැ. ඉතින් හැම කෙනාම මොඩල් කෙනෙක් වෙන්නෙත් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ හරියට අපි මොකද්ද කරන්න ඕනේ, අපි කොයි වගේ තැනකටද අපි මේ ඇඳගෙන යන්නේ කියන එක අපි කියන්නේ පෞද්ගලිකව අපි හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ තව දෙයක් තියෙනවා මේ අපිට කියන්නේ Tamanට පුළුවන් නම් ඒ හැමදේම කන්ට්‍රෝල් පාලනයකින් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේ කවුරුත් බලපෑම් කරන්න දෙන්නේ නෑ මේ ඉන්ඩස්ට්‍රි එකේ. මොඩල් කෙනෙක් වෙන්න පුළුවන් කොළඹ ඉන්න කෙනෙක්ට. නැත්තම් ගොඩක් කන්ටැක්ට්ස් දෙන කෙනෙක්ට කියලා හිතන්න පුළුවන්. දැන් ওই ගම්පලාත් වලින් එන ගෑනු ළමයි ගොඩක් රැවටීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේගොල්ලන් මේ රැවටෙන්නේ? නැත්තම් කොහොමද ශාස්ත්‍රයේ ඉදිරියට ඒගොල්ලන්ට යන්න පුළුවන් වෙන්නේ? මම ඉන්නේ රාගම. ඉතින් රාගම කියන්නේ කොළඹින් පිට පළාතක්. ඉතින් අපි මේ ෆීල්ඩ් එකට එනකොට ගොඩක්ම මේ බය තිබුණා. නමුත් බය වෙන්න ඕනේ මේ අපි කිසිම දෙයක් කියන්නේ හරියට පිළිවෙලකට ආව නැතුනොත් තමයි. හරි ක්ලාස් එකකට ගිහලා හරි ගුරුවරයෙක්ට හරි මඟ පෙන්වීමක් යටතේ අපි කරනවා නම් කිසිම බය වෙන්න ඕන දෙයක් නැහැ. අනිත් එක තමයි කිසිම කෙනෙක් අර මම කලින් කිව්වා වගේ බලපෑම් කරන්න කාටවත් බෑ. හොඳ උසක් තිබ්බ පළියට හොඳ මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්. කොහෙත්ම නැහැ. හැබැයි සාමාන්‍යයෙන් 5-7ක් සාමාන්‍යයෙන් ලංකාවේ මොඩල් කෙනෙක් වෙන්න ඕනේ. රෑම්ප් මොඩල්. ඔව් රෑම්ප් මොඩල් කෙනෙක්. ඉතින් මම හිතන්නේ ගොඩාක් ලොකු උසක් ඕනේ කියලා. හැබැයි උස තිබ්බ පළියට මොඩල් කෙනෙක් වෙන්න බෑ. ඒක අපි තමන් ඇඟින්ම එන්න ඕනේ. මතයක් තියෙනවා මේ මොඩල් කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. මෙහෙමයි. අපි මොඩල් කරන්නේ කකුල් දෙකනුයි අපේ තියෙන බාහිර රූපෙනුයිනේ. ඉතින් මොඩල් රෑම්ප් එකක යන්න අපිට අපේ වචන මුකුත් භාවිතා වෙන්නේ නැහැ. නමුත් සමහර මොඩල් කැටගරිස් තියෙනවා කමර්ෂල්ස් වලට ගියාම ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න ගියාම ඉතින් ඒවට ලැන්ග්වේජ් එක වැදගත් වෙනවා භාෂාව. ඉතින් ඉංග්‍රීසි කියන එක අපිට එක භාෂාවක් විතරයි. ඉතින් අපි මේක සිංහල රටක්. ඉතින් අපි සිංහල භාෂාව තමයි ගොඩක් තැන්වලට ගියහම භාවිතා කරන්නේ. ඉතින් අර අපහසුතා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර අපි කෙනෙක් මට කියන දේ මට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරුම් අරගෙන මට ඒගොල්ලන්ට වැඩ කරන්න ලේසි නම් භාෂාව කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් කියන්නේ මොන හරි තරඟවලට කියන්නේ බියුටි පැජන්ට්ස් වලට ඒ වගේ ඉදිරිපත් වෙනවා නම් ඒක අපි ප්‍රිපෙයාර් වෙන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද අපි තරඟයකට නේ යන්නේ. ඉතින් ඒ වගේ තැනකදී භාෂාව කියන එකදී සාමාන්‍යයෙන් වැදගත් වෙනවා. ජයමාලි මොඩල් ටොක් විශේෂාංගයට සහභාගී වුණාට බොහොම ස්තුතියි. මම හිතන්නේ අවුරුදු ගණනාවක් ශාස්ත්‍රයේ එක දිගට රැඳිලා හිටපු කෙනෙක්ගෙන් වැදගත් දෙයක් අපි ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි ජයමාලි. ප්‍රසන්න කිව්වාටත් බොහොම ස්තුතියි මට මේකට එන්න කියලා කිව්වට. වැලන්ටයින්ස් ඩේ එකත් ළඟ එනවා. ඉතින් එදාට ලස්සනට හැඩ වෙලා ඉන්න කැමතිද? එහෙනම් මං අනුකි වෙතින් ලස්සනට හැඩ වෙලා ඉන්න කැමති අයට රුපියල් 5000ක් වටිනා වවුචරයක් පිරිනමන සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි දෙන්නත් එක්ක එකතු වෙලා කොළඹ කිංස්බරි හෝටලේ ඩිනර් එකකට යන්න කැමතිද? ඉතින් ඩිනර් වවුචර් එකකුත් මං සූදානම් කරගෙන ඉන්නවා ඕගලන්ට දෙන්න. ඕගලන් හැමෝම දන්නවා ලංකාවෙන් ජාත්‍යන්තරයේ ජයගත් සුරූපිනියන් දෙන්නෙක්ම අපි ගාව ඉන්නවා. ඉතින් මිසිස් වර්ල්ඩ් දිනාගත්ත ඒ සුරූපිනියන් දෙන්නගේ නම් මට ලියලා එවන්න. මේ තෑගි දෙක දිනා ගන්න නම් පුංචි වැඩක් කරන්න ඕනේ. මුලින්ම මොඩල් කතාවලට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉන්පස්සේ මේ පල්ලෙහා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට නැත්නම් WhatsApp අංකයට ආන්සර් එක එවන්න. අද බ්ලෂ් රෂ් with glow segment එකට එකතු වෙන්නේ හසිනි ගුණසේකර. හසිනිගෙන් අපි ඉගෙන ගමු beauty tips ටිකක්. අපි හැමෝම දන්නවා හසිනි ගුණසේකර කියලා කියන්නේ ප්‍රවීණ බියුටිෂියන් කෙනෙක්. ඒ වගේම තමයි
මේ ක්ෂේත්‍රයට එන්න බියුටිෂියන්ලව ට්‍රේන් කරන කෙනෙක්. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එක ගැන ලොකු දැනුමක් හසිනිට තියෙනවා. හසිනි, වර්තමානයේ දැන් ඉන්ඩස්ට්‍රි එක යන විදිය ගැන ඔයාගේ අදහස මොකක්ද? ඕරෝසෑන් අතරම මම හිතනවා අපි ගත්තොත් බියුටිෂියන්ස්ලා එහෙම නැත්නම් රූපලාවන්‍ය ක්ෂේත්‍රයයි මොඩලින් කියන මේ ඉන්ඩස්ට්‍රීස් දෙක අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් හරි සතුටුයි කියන්න අපි දැන් මේ දියුණුවත් එක මොකද අද ලෝකේ හරි පුංචි තැනක් වෙලා තියෙනවා. අපි වර්ල්ඩ් ට්‍රෙන්ඩ්ස් හරි ඉක්මනට දැන් අපේ ලංකාවට එනවා. අපි ඒවා ඉක්මනින් වැළඳ ගන්නවා. ගොඩාක් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් නිසා අපිට මේ මොඩලින් කියන ක්ෂේත්‍රය මම හිතන්නේ අමුතුම තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද ගොඩාක් ලොකු ටැලන්ට් පූල් එකක් අපිට තියෙනවා එළියේ ගන්න. ඒ වගේම ඒක මම හිතනවා බියුටිෂියන් කෙනෙකුට වැදගත් වෙන්නේ අපිට ලස්සන ක්‍රියේෂන්ස් ක්‍රියේට් කරන්න. ඒ වගේම අයිඩියාස් ඒ කියන්නේ අපේ ක්‍රියේටිවිටි එක එළියට ගේන්න හොඳ මූණවල් ඒ වගේම ඒවට ගැළපෙන දැන් ඉස්සර වගේ මම හිතන්නේ ස්ටෑන්ඩඩ් කියලා ස්ටෑන්ඩඩ් එකක් ඉන්ටර්නැෂනලි තිබ්බට අද ක්‍රියේෂන්ස් වල ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් සමහරට ඉතාමත්ම ඉහළ ක්‍රියේෂන් එකක් ඒ වගේම විවිධාකාර ක්‍රියේෂන්ස් කරන්න අද ඒකට හරියන මොඩලින් පූල් එකක් ඉන්නවා කියලා මට කියන්න පුළුවන් හරියම සතුටුයි. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ මූලිකම අංගයක් තමයි මේ බියුටි කියලා කියන්නේ. මොඩල් කෙනෙක් බියුටිෆුල් වෙන්න ඕනේද? ශාස්ත්‍රයේ ඉදිරියට යන්න. ඒ වගේම ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න. නෑ මං හිතන්නේ රොසන් මොකද ඇත්තටම මොඩල් කෙනෙක් කියලා කියන්නේ යාගේ ලස්සනින් භාවිතා කරන ලස්සන භාවිතා කරන දෙයක් නෙමෙයි. ඇත්තටම අපි ඇඳුමක් ගත්තොත් එයා හැංගර් එකක්. එහෙම නැත්නම් හෙයාර් ස්ටයිල් එකක් ගත්තොත් එයා සමහරට එක්සිබිටර් කෙනෙක්. ඒ කියන්නේ අපි යාගේ හැඩරුව භාවිතා කරාට යාගේ ලස්සනම කියන එක නෙමෙයි. ඉතින් ලස්සන විවිධාකාරයි මම හිතන්නේ විවිධ විදිහට විවේචනය කරයි. නමුත් මම දකින්නේ මට ඕනෑම මූණක් ඒ කියන්නේ අපිට හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් බියුටිෂියන් කෙනෙක් හැටියට මූණක් හැඩ කරන්න හැකියාව ලැබෙන එක තමයි මම හිතන්නේ අපේ දක්ෂතාවය. එතනදී මොඩල් කෙනෙක්ගේ ලස්සන නෙමෙයි අපි බලන්නේ එයාගේ ෆීචර්ස් එයාගේ ඒ රූපය කොයිතරම් දුරට මගේ concept එකට idea එකට match වෙනවද කියන එක. බියුටිෂියන් කෙනෙක් කියලා කියන්නේ ගොඩක් ට්‍රාන්ස්ෆර්මේෂන්ස් කරන කෙනෙක්. ඉතින් මේ ට්‍රාන්ස්ෆර්මේෂන්ස් කරනකොට ඒක ඒ පුද්ගලයාට ගැළපෙනවද කියලා අපි කොහොමද තීරණය කරන්නේ? ඇත්තටම මම හිතනවා ගොඩක් වෙලාවට ක්‍රියේෂන් එකක් ක්‍රියේට් කරනකොට අපි ඉස්සලම අපි දන්නවා දැන් ඩිසයිනර් කෙනෙක් වගේ අපිට පුළුවන් අපේ concept එක develop කරන්න සමහර ඉන්ස්පිරේෂන් එකක් කරහා අපි concept එකක් develop කරනවා නම් ඒ concept එක develop කරලා අපි සමහරවිට ඒකට ගැළපෙන මූණ හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙනෙක්ව අරගෙන ඒ කෙනාගේ මුහුණට අපි හිතමු එයාගේ ෆීචර්ස් වලට අපි ආසයි නම් අපි යාගේ ඒ හැඩරුව නම් අපිට ආස් කරන්නේ අපිට පුළුවන් එතන ඉඳලා පටන් ගන්න අපේ concept development එක. ඉතින් ඒ නිසා මේක දෙආකාරව කරන්න පුළුවන්. සමහරට ඔයගොල්ලන් ඉන්ෆ්ලුවන්ස් ඒ කියන්නේ අපිට තියෙන යම්කිසි ඉන්ස්පිරේෂන් එකක් හරහා ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ක්‍රියේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාගේ ෆීචර්ස් හරහා ඉන්ස්පයර් වෙන ක්‍රියේෂන් එකක් වෙන්නත් පුළුවන්. මේකප් වලදී අපිට ටිප්ස් කිහිපයක් කියලා දෙන්නකෝ. ඔව් ඇත්තටම මම හිතනවා අපි මේකප් එකක් කරනකොට කෙනෙක්ව ලස්සන කරන්න ලේසිම දේ තමයි ඇස් ලස්සන කරන එක. ඉතින් මම හිතනවා හැම ගෑනු ළමෙක්ම අයිලයින් එකක් අඳින්න, මස්කාරා එකක් අඳින්න ඉගෙන ගන්න එක හරි වැදගත්. ඉතින් මස්කාරා එකක් අපි ටච් කරනකොට මම පුංචි ටිප් එකක් දෙන්නම්. අපි ගොඩක් වෙලාවට මස්කාරා වොන්ඩ් එක ඇතුළට එළියට කීප වතාවක් පුෂ් පුල් කරනවා. එහෙම කරන්න එපා because එයා ඇතුළට ගියාම මස්කාරා එක ඉක්මනට ගල් වෙනවා. ඒ නිසා ඔයගලන් මස්කාරා යූස් කරනවා නම් වොන්ඩ් එක එක සැරේම එළියට අරගෙන ලස්සනට අපි කියනවා පොඩ්ඩක් චුට්ටක් එහෙ මෙහෙ තල්ලු කරලා. ඒ කියන්නේ අපි පොඩ්ඩක් විගල් කරලා මස්කාරා එක ඇප්ලයි කරොත් ලස්සනට ලෑෂස් වල ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. ඉතින් එතකොට මම හිතන්නේ කෙනෙක්ව ටක් ගාලා ලස්සන වෙනවා. ඒ වගේම මම හිතනවා දැන් ගොඩක් දෙනෙක් ලිප් කලර්ස් පාවිච්චි කරන්න කැමති නැහැ. එහෙම නැත්නම් සමහරව ආසයි හරිම බෙයා ලුක් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේ නූඩ් ලුක් එක. එහෙම නැත්නම් හරිම no makeup looks වලට තමයි දැන් ගොඩාක් අය කැමති. ඉතින් ඒ නිසා බ්ලෂර් එක මම හිතන්නේ හරි වැදගත්. එහෙම කෙනෙකුට අපිට ලස්සන පින්ක් එකක් හොඳ අපි පොඩක් අපේ ස්කින් කලර් එකට හොඳින් කලර් එකක් ඇඩ් කරන පින්ක් ෂේඩ් එකක් බ්ලෂර් එකකට තෝරගත්තොත් ඉතාමත්ම ඉක්මනින් හරි ෆ්ලෂ්ඩ් ලුක් එකක් මූණට ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ලුක් එකක් මූණට ගන්න පුළුවන්. හසිත මට මතකයි දැන් අපි මොඩල් කරන කාලේ ගොඩක් මේ මැට් ලුක් එකට තමයි අපිට කැමැත්ත තිබ්බේ. නමුත් දැන් අද ඔය ඔයිලි ලුක් එක, ෂිමර්, ග්ලෑම් ලුක් එකට මම හිතන්නේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙනවා ඒක. ඉතින් හසිනගේ අදහස මොකක්ද ඒක? මම හිතනවා ඇත්තටම මේවා ට්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ එක කාලෙකදී එනවා, එක කාලෙකදී යනවා. මම ඇත්තටම දකිනවා ගොඩක් වෙලාවට මේ ෂිමර්ස් අපි මැට් ගොඩක් වෙලාවට අපි ඒෂියන් රටවල් වලට හොඳටම ගැලපෙනවා because අපේ ස්කින් එක anyway oily.
ඒත් එක්කම අපි ගත්තාම අපේ ෆීචර්ස් එහෙම හොඳට highlight වෙනවා. අපිට හොඳ ලස්සන හැඩරුව තියෙනවා, නාහයක් තියෙනවා, ඇස් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට අපිට matte look එකක් තමයි හොඳටම ගැලපෙන්නේ. shimmers ඇවිල්ලා ඇත්තටම ගොඩක් වෙලාවට ලස්සනයි features අඩු කෙනෙකුට. එයාගේ features හොඳට highlight කරන්න. මොකද shimmer එකෙන් වෙන්නේ emphasize වෙනවා අපේ dimensions. ඉතින් ඒ නිසා අපි කියන මේ gloss and shimmer makeup එක අපි ගොඩක් මේ පහුගිය කාලෙදි දැක්කේ because ඒකෙන් අපිට පුළුවන් වෙනවා හොඳට pick කරන්න අපේ මේ highest points. ඉතින් ඒකත් again creativity එක මත depend වෙනවා. මම ගොඩක් වෙලාවට දකිනවා සමහර වෙලාවට shimmers use කරාම හරි වයස පාටක් එහෙම නැත්නම් ගොඩාක් කෙට්ටු ගතියක් ඒ වගේ දකින්න වෙලාවල් තියෙනවා. ඒ නිසා හරි carefully මොකද මේ හැම ප්‍රොඩක්ට් එකක්ම පාවිච්චි කරනකොට හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණවල වලට පුංචි ටෙක්නික් එකක් ආර්ට් එකක් ඇතිව කරොත් ලස්සන ක්‍රියේෂන් එකක් අපි ඒ කැන්වස් එක කොහොමද හැන්ඩල් කරන්නේ, ඒ කැන්වස් එකට අපි කොහොමද කලර්ස් එකතු කරන්නේ කියන එක හරිම වැදගත්. ඔව් හැමෝටම ගැලපෙන වද කියලා ඉස්සෙල්ලම බලන්න ඕනේ. මොකද එන හැම ට්‍රෙන්ඩ් එකක්ම අපි වැළඳගත්තට ඒක අපිට ගැලපෙනවද කියලා ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ. බොහොම ස්තුතියි Blush Rush with Glow කියන සෙග්මන්ට් එකට සහභාගී වුණාට. දීප්තිමත් විදුලන සමකට Glow සම සඳහා වූ පරිපූර්ණ පෝෂණ සත්කාරය. මොඩල්ස්ලා ගත්තොත් අද ලංකාවේ ගොඩාක් මේල් මොඩල්ස්ලාට හොඳ ෆිසික් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ෆිසික් එකක් තියෙන මොඩල් කෙනෙක් තමයි අද ෂේප් ස්කේල් සෙග්මන්ට් එකෙන් අපිත් එක්ක එකතු වෙන්නේ. ටීමෝ. හැමෝම දන්නවා ලස්සන හොඳ ඇඟක් තියෙනවා කියලා. නේද? ඉතින් ටීමෝ කියන්න ෆිසික් එක කොච්චර වැදගත් වෙනවද මොඩල් කෙනෙක්ට? රුසෑන් ඔයා දන්නවා ඇති මොඩල් කෙනෙක් වුණාම ප්‍රිටි ෆේස් එකක් විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට කොණ්ඩේ හොඳට තියෙන්න ඕනේ, නේල්ස් හොඳට බලා ගන්න ඕනේ, ඒ වගේ ෆුඩ් ඒක ඔක්කොම බලා ගන්න. ඒකත් එක්කම ඇඩ් වෙන්න එක තමයි ඒගොල්ලන්ගේ බොඩි එක. ඒක නමුත් ගොඩාක් කට්ටිය මේ වැරදියට හිතලා තියෙනවා මොඩල් කෙනෙක් වුණොත් මේල් මොඩල්ස්ලාට බොඩි බිල්ඩර්ස් වගේ වෙන්න ඕනේ කියලා. ඒක වැරදි. ඔයා ඉන්ස්පිරේෂන් ගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ ඉන්ටර්නැෂනල් මොඩල්ස්ලා ගොඩාක් ඉන්නවා. ඒ වගේ ලංකාවේ මොඩල්ස්ලා ඉස්සර 90s වලින් 2000s වලින් හිටපු මොඩල්ස්ලාත් ගොඩාක් ලස්සන බොඩිස් තිබිච්ච කට්ටිය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට ඒ කාලේ අද තියෙනවා වගේ සෝෂල් මීඩියා එකක් තිබ්බ නැහැ, එක්ස්පෝෂර් එකක් තිබ්බ නැහැ. නමුත් අපි මේ ජෙනරේෂන් එක පොඩ්ඩක් ලකියි. Instagram තියෙනවා, Facebook තියෙනවා, TikTok තියෙනවා, ඕන තරම් Snapchat ඉඳලා ඔක්කොම apps තියෙනවා. ඒකෙන් අපි ලංකාවේ හරි ඉන්ටර්නැෂනල් හරි කට්ටියව ගිහලා බලලා ඉන්ස්පිරේෂන් එකක් ගන්න පුළුවන්. ඇයි බොඩි එක ඉම්පෝටන්ට් කියලා කිව්වට ෆැෂන් ෂෝ එකක් කියලා කියමු. එක ඩිසයිනර් කෙනෙක් කලෙක්ෂන් එකක් කරනවා නම් ඒගොල්ලන් කරන්නේ මේල්ස්ලාට especially 15, 15 and half and 16. ඒ තුන තමයි කරන්නේ. එතකොට එක්කෙනා 15 එකට වඩා පොඩි එකටත් ඉන්න බෑ, 16 එකට වඩා ලොකුවටත් ඉන්න බෑ. ඒ තුන තමයි බලන්නේ small, medium, large. ගොඩාක් මොඩල්ස්ලා especially අපි කතා කරමු CFW කියලා. ඒකට එනකොට ගොඩාක් එන්නේ international models plus international designers. ඒගොල්ලන්ගේ sizing ලංකාවේ sizing එකට වඩා පොඩියට තියෙනවා. සමහර international designers ඇවිල්ලා තියෙනවා. මම කරලා තියෙනවා New York designersලා. ඒගොල්ලන් ආවට ක්ලෝත්ස් හම්බෙන්නේ මටයි තව බොයිස්ලා දෙන්න කියනවා. බොඩි හරියටම පොඩි ස්ලිම් බොඩි එක තියෙන කට්ටියට තමයි ක්ලෝත්ස් හම්බෙන්නේ. ගොඩාක් අර 16 ඉන්න කට්ටියට 16 sizing එකේ ඒගොල්ලන් පොඩ්ඩක් ලොකුයි. නමුත් අපිට බලන්නකොට ලංකාවේ sizing එකට ඕකේ වගේ පේනවා. නමුත් ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් sizing වලට යනකොට පොඩ්ඩක් අමාරු හැටෙනවා. එතකොට ගොඩාක් තැන හම්බෙන්නේ ඉන්ටර්නැෂනල් මොඩල්ස්ලාට. ඒක පොඩ්ඩක් අපරාධයි. නමුත් අපි බොයිස්ලා ගර්ල්ස්ලා ඒක ගැන පොඩ්ඩක් උනන්දු වෙලා ඒක ගැන තීරණයක් ගත්තොත් බොඩි එක මේන්ටේන් කරොත් ඒක උඩරිම මොකද ප්‍රතිඵල ගන්න පුළුවන්. හොඳ ෆිසික් එකක් ගන්න බොඩි එක මේන්ටේන් කරන්න ගොඩාක් කැපවීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ටීමෝ මොනවාද කරලා තියෙන කැපවීම? අනිවාර්යෙන් කරලා තියෙනවා. මට ගොඩාක් ආසෙ තියෙන චොක්ලට්ස්. චොක්ලට් කන්න බෑ. ෆස්ට් තිං මට ලැක්ටෝස් ඉන්ටොලරන්ට් තියෙනවා. ඒ නිසා මම චොක්ලට් කෑවේ නෑ අවුරුදු 6ක් වගේ දැන්. අනිත් එක මේ
කෑම බොඩි එක මේන්ටෙනන්ස් කියන්නේ 80% අනිවාර්යෙන්. සමහර කට්ටිය කියනවා 60% කියලා. මම කියන්නේ 80% තියෙන්නේ ඔයාගේ කිචන් එකේ. අනිත් එක තමයි 10% workout, 10% dedication. ඒම තමයි ප්‍රතිඵල එන්නේ. අනිත් එක මේ බොඩි එක ඕනේ කියලා මාසයක් කරලා ඊට පස්සේ බ්‍රේක් එක අයියෝ එන්නේ නැහැ. ඒම කරන්න බෑ. You have to try hard. You have to try hard. අනිත් එක මම දැකලා තියෙන එක තමයි ගොඩාක් කට්ටිය 6 months 1 year train කරලා බොඩි එක කෙට්ටු කරලා ලස්සන කට් ඔක්කොම ගන්නවා. ඊට පස්සේ මේන්ටේන් කරන්න අමාරුයි. It's very easy to get the body but it's very hard to maintain it. ඒක මටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි. ගොඩක් පාටිස් වලට ගියොත් අනිවාර්යෙන් ලංකාවේ පාටිස් වලට ගියොත් ඔයගලන්ට හම්බෙන්නේ fitness based food. It's all junk food. ඒව අපි neglect කරන්න ඕනේ. සමහර කට්ටිය මූණ ගාවත් ඇවිල්ලා ඕනේද කියලා අහනවා මම කියලා තියෙනවා එපා. So there were times I've gone to parties and just had a cup of glass of whatever alcohol or some drinks and කන්න නැතුවම ගෙදරට ගිහිල්ලා තිබිච්ච වෙලාවක් තියෙනවා. මේල්ස්ලා ෆීමේල්ස්ලා දෙගොල්ලන්ටම තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මේ ඇබ්ස් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් ගෙදරදීම අපිට ඇබ්ස් හදාගන්න මොනවද අපිට කරන්න පුළුවන්? own body weight පාවිච්චි කරන්න එක හොඳයි because මම බලලා තියෙනවා කට්ටිය මේ plated අරේ මේ පාවිච්චි කරලා labs වලට කරන කට්ටිය ටක් ගාලා fat build වෙනවා ඒගොල්ලන්ට. ඒකට වඩා ඕගොල්ලන්ගේ own body weight එක පාවිච්චි කරොත් it's වටිනාකම වැඩි තියෙනවා. ඇයි ඕගොල්ලන් ගෙදර ඉන්නකොටත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒක තමයි මම පළවෙනිට පෙන්නුවේ ab crunch එකක්. ඒක නිකන් sit up එකක් වගේ තමයි. නමුත් මම කරන්න එක hard එකක්. ඒක කකුල් දෙක මේම තියලා කරනකොට මේ build up එකේ ගොඩාක් effect එකක් තියෙනවා. අනිත් එක මේ ඕගොල්ලන්ට තේරෙනවා දෙකක් තුනක් කරපුවාම පස්සෙම under stomach එකේ ඉඳලා pain එකක් එනවා. ඒක ආවොත් ඔයාලට හොඳයි. That means you are actually burning and targeting the fat there. The second thing තමයි මම කරේ මේම අල්ලලා calf එක අල්ලන්න එක. ඒක standing side crunches කියලා කියන්න පුළුවන්. Normally ඉස්සර pole එකක් තියලා ඒකත් අල්ලනවා. නැත්තම් මුකුත් නැත්තම් chest එක අල්ලලා මේම කරනවා. ඒක ගොඩාක් වටිනවා girls ලටයි boys ලටයි. ගොඩාක් Sri Lankan naturally have that tires. So I also have that problem. If I put on, the first thing I put on is there. So I focus there mainly. And the third one is twisting, standard twisting. That also helps a lot for side obliques as well as the tire areas. And the last one, මම workout එකක් දැම්ම නෑ නමුත් stretch එකක් දැම්මා. ඇයි? ඔක්කොමලා හිතන්නේ workout එක විතරක් තමයි body එට ඕනේ කියලා. නමුත් මම කරන්නේ එක yoga position එකක්. But on the other hand, it gives you the stretching which you need because මොනාරි workout කරොත් abs හරි full body හරි legs හරි you need to stretch after the workout. If you don't stretch, especially for abs, you can't get up or sit down. Your ab becomes very, what do you say, tight. And සමහර දවස්වල තියෙනවා සමහර කට්ටියට ඇඳේ ඉඳලා නැගිටින්න බැරි දෙයක්ත් තියෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් cranky වෙනවා. ඒක නතර කරන්න තමයි you push yourself on the floor and you come up like that and then you go back and put your butt out. In that case, you're squeezing and stretching. That is a very good thing. Thank you Timo. මම හිතන්නේ abs ගැන වැදගත් දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා. ඉදිරියේදීත් shape scale කියන මේ segment එකෙන් ටීමොත් එක්ක තවත් අපේ physique එක කොහොමද ලස්සන කරගන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. Thank you.
අද ඉන්ඩස්ට්‍රි එකේ නැතුවම බැරි කෙනෙක් තමයි බ්‍රයන් කොකෝවන් කියන්නේ. හොඳ කොරියෝග්‍රාෆර් කෙනෙක්, ඒ වගේම හොඳ ට්‍රේනර් කෙනෙක්. ඉතින් බ්‍රයන් අපේ ගයිඩින් ගුරු කියන මේ සෙග්මන්ට් එකට එකතු වෙන්නේ අපිට ශාස්ත්‍රය ගැන අලුත් දෙයක් කියලා දෙන්න. බ්‍රයන් අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන අයට මොකක්ද තියෙන්න ඕනේ සුදුසුකම්? ගොඩක් කට්ටිය ඒගොල්ලෝ නිකන් ඕන කෙනෙක්ට ගන්නවා ඒගොල්ලන්ට මොඩල් කරන්න. නමුත් මට හරි ෆසි. මට ඕනේ උස පෙනුම සාමාන්‍යයෙන් පෙනුමක් තියන්න ඕනේ. nice body shape. ඒක හරි අවශ්‍යයි. අනිත් එක stage presence එක තියන්න ඕනේ. නැත්නම් you can be very beautiful but if you don't have that attraction on the ramp ඒක ඔක්කොම වැඩක් නැහැ. Even for pictures. Walk with Brian Kirkhoven කියන ඔබේ ඇකඩමි එකට ඕනෑම කෙනෙක්ට join වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් join කරන්න පුළුවන්. නමුත් හැම එකනා model කෙනෙක් වෙන්න බෑ. අපි මම කිව්වා වගේ උස තියන්න ඕනේ, ලස්සන පෙනුමක් තියන්න ඕනේ. නමුත් එච්චර ලස්සනත් නෑ. නමුත් පෙනුමක් තියන්න ඕනේ. Stage presence, walk ඔක්කොම තියන්න ඕනේ. You can be small, but there are different types of modeling, like photographic model, commercial models. So you have අපි තමයි ඒක තෝරා ගන්න ඕනේ. මොකද අපි කරන්න පුළුවන්. හැම එක්කෙනාට catwalk කරන්න බෑ. මගේ girls පටන් ගන්නේ 5'7" වලින්, height වලින්. ඒක හින්දා boys ඒකට වැඩිය උස වෙන්න තියනවා. 5'10" මගේ correct height for boys. So you have to have a special connection on the ramp, a special way you draw attention to yourself. Pageants වලින් ගොඩක් දෙනෙක් ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඒකට ඕන කෙනෙක් join වෙන්න පුළුවන්. ඒගොල්ලෝ join වෙනකොට අපි ඒගොල්ලන්ට වීඩියෝ ක්ලිප් එක පෙන්නනවා වෙන different types of modeling that a model can do. හැම එකනා ramp modeling කරන්න බෑ උස්සකින්ද. නමුත් ඒගොල්ලෝ commercials කරන්න පුළුවන්, photo shoots කරන්න පුළුවන්. දැන් ශගල් මගේ අත් පාවිච්චි කරා. ඒක කියන්නේ part models. If you have a nice neck, nice hands, good legs, sometimes your hands and legs are used for a commercial or for photographs. ඒකින්ද හැම එකනාට there is a special segment that you can fall into. අපි දැනගන්න ඕනේ කොයි segment එකේ අපිට ගැලපෙන්නේ. Then I can be a successful model in whichever segment I have selected. Pageants වලින් ගොඩක් දෙනෙක් ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙනවා. මේ ගැන ඔබේ අදහස? ඒක ඇත්ත. නමුත් සමහර විට දැන් මගේ ඉස්කෝලේට join වෙන්නේ ගොඩක් කටි outstation වලින්. මට හරි සන්තෝෂයි ඒගොල්ලෝ join වෙනකොට. ඒ දන්නවා අපි ඒ field outstation කට්ටියට හරි අමාරුයි මේ field එකට එන්න. නමුත් දැන් මේ Instagram මේ Facebook එකේ හින්දා ගොඩක් ළමයි apply කරනවා අපි academy එකට join වෙන්න. That is very good because sometimes we need to reach out to the outstations. There are lots of beautiful men and women out of Colombo, and now because of the Facebook and things like that, they are coming in even into pageants, right? So sometimes when you call for applications from pageants, you get beautiful people outstation වලින් ඒගොල්ලෝ apply කරනවා. ඒක that's a good thing. දැන් බ්‍රයන් මොඩල්ස්ලා ගොඩාක් ට්‍රේන් කරලා තියෙනවා අද ඉන්ඩස්ට්‍රි එකේ. අපි හොඳ තැන්වල ඉන්නවා දකිනවා ඒගොල්ලෝ. මොඩල්ස්ලාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක් තියෙනවද? මගේ advice එක කියන්නේ first is loyalty, honesty and to work hard for what you want. ඒක ලේසි වැඩක් නෙවෙයි. අපි අපේ skin එකට හොඳටම තියන්න ඕනේ, කොණ්ඩේ ලස්සනට තියන්න ඕනේ, nails, feet ඔක්කොම. It's not just about your face only, it's about your complete body, even how to use deodorant and to keep yourself clean. ඒවා ඔක්කොම හරි අවශ්‍යයි. අපි කොයි හරි ගියොත් අපේ තැන තියන්න ඕනේ. අපි හිතන්න ඕනේ මම මොඩල් කෙනෙක්, මම ලස්සනට අඳින්න ඕනේ, කතා කරන්න ලස්සනට කතා කරන්න ඕනේ. We have to keep the reputation of our industry. නැත්නම් ඒක ගියාට පස්සේ අපිට මොකද කරන්න බැහැ. මිනිස්සු හිතන්නේ modelsලා very cheap, that they can use them, that they are they are very usable. නමුත් ඒක නෙවෙයි. That's වැරදි. It's only the way we behave that people believe what we are. So we have to keep the reputation of this industry. බොහොම වැදගත් කාරණාවක්. මම හිතන්නේ මොඩල්ස්ලා කිව්වහම මේ හැමෝගේ තියෙන මතය නෙමෙයි අපි පෝට්‍රේට් කරන දේ තමයි නිවැරදි වෙන්න ඕනේ. ඉතින් බ්‍රයන් බොහොම ස්තුතියි මගේ සෙග්මන්ට් එකට සහභාගී වෙන්න. Thank you very much for inviting me. ඉදිරියටත් අපි බ්‍රයන් ගේන සූදානම්ෙන් ඉන්නවා වෙන සෙග්මන්ට්ස් වලින්. ඉතින් දැනට අපි සමුගන්නවා. Thank you. අද වෙනකොට හැම ෂෝ එකක්ම වර්චුවල් වෙලා. ලොක්ඩවුන්, කොවිඩ් නිසා මං හිතන්නේ ෂෝස් ගොඩාක් කැන්සල් වෙලා තියෙනවා. නමුත් ලෝකයේ තියෙන නොයෙකුත් බ්‍රෑන්ඩ්ස් තමන්ගේ නිර්මාණ එළි දක්වන්න
අලුත්ම මාදිලි හොයනවා. Prada Spring and Summer 2021 collection එක එළි දැක්ුවේ short films හැටියට. ඔව් මේ show එක නම් කරලා තිබුණේ The Show That Never Happened කියලා. Prada කියන බ්‍රෑන්ඩ් එකේ Spring and Summer Collection 2021 එක තමයි ඔයගලන්ගේ නැරඹුවේ short films හැටියට තමයි මේ fashion show එක එළි දක්වලා තිබුණේ. අදත් මොඩල් කතා වලින් අපි වැදගත් දේවල් රාශියක් දැනගත්තා. ඒ වගේම දැන කියා ගත්තා. හැම සිකුරාදම රෑ වෙනකොට මොඩල් කතා එනවා ඔබ වෙතට. ඉතින් අපිව subscribe කරන්න, ඒ වගේම comment කරන්න, inquiries තියෙනවා නම් අපිට call කරන්න. ලබන සුමානෙත් මොඩල් කතා අරන් එනකල් පරිස්සමෙන් ඉන්න.